නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝභන්තේ විදිත්වාන මජ්ජේ මත්තාන ලිප්පති තං බ්‍රෝමි මහා පුරිසෝති සෝයිද සිබ්බනි මච්ඡගාති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්ව දරූ බවතුන් ප්‍රමුඛව මේ මොහොත ප්‍රඥානාලිකාව තුළින් අපට සවන් දීම සඳහා අවකාශ සලසා ගත්තා වූ සදහැබර පින්වතුනි, කැමැති පරිදි ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කොට තිබෙන බැවින් සතියට එක බැගින් වගේ දේශනා කරනු ලබන දහම් පෙළවල් වලින් එකක් පැහැදිලි කිරීම සඳහා අවස්ථාව යොදා ගන්නයි කල්පනා කරන්නේ. මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ පවතිනා වූ මජ්ජේ කියන සූත්‍රය. මේ වන විට මම කරුණු 4ක් ඉදිරිපත් කරලා තිබෙනවා. චක්ක නිපාතේට 6ක් තියෙන නිසා 5 වෙනි කරුණකුත් තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන්නේ මේ තිස්සමෙත්තේ මානකයාට බුදුන් වහන්සේ වදාළ දහම් පදයක් ඇසුරු කරගෙන තමයි මේ භික්ෂුන් වහන්සේලා අතර අදහස ඇති වෙන්නේ. සෝබන්තේ විදිත්වාන කියන්නේ ඔහු මේ අන්ත දෙක පිළිබඳ දැන මැද නොතැවරෙන්නේ නම් ඔහුට මම මහා පුරුෂයායි කියමේ. ඔහු මේ සසර වියමන සෝ ඉදං සිබ්බති මච්චගා, මේ මරණයට හේතු වෙන සතරගමට හේතු වෙනා වූ මේ බන්ධනේ නොලියනවා වියන්නේ ගලවලා දමනවා කියලා පැහැදිලි කරලා තිබුණාම මේ අන්ත දෙක මොකද්ද මැද මොකද්ද කියන එක තමයි ශ්‍රාවක පිරිස අතර ඇති වුණා වූ ප්‍රශ්නය. ඒවට දීපු උත්තර තියෙනවා. ඒ උත්තර සියල්ල සබ්බේ සංවෝ භික්ඛවේ සුභාසිතම් පරියායේන. ඔක තමයි බුදුන් වහන්සේගේ උත්තරය. ඔබ වදාරපු හැම දෙයක්ම අරුත් වශයෙන් සුභාෂිතයි. ඒ ඔවුන්ගේ දැක්ම උන්වහන්සේලාගේ සර්වඥ දැක්ම ඊට පල්ලෙහායින් පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් අපිට මේක නිකම්ම කියන යන්න පුළුවන්කමකුත් තිබුණා. නමුත් අපි මේක විවිධ පැතිවලින් විවරණ කිරීම සඳහා පැයකට දේශනාව බැගින් අරගෙන තමයි කරගෙන ආවේ. බලමු අද භික්ෂුන් වහන්සේගේ උත්තරේ මොකක්ද කියලා. අපි මේ අදහස කොමක්ද කියලා. එවං උත්තේ අඤ්‍යතරෝ භික්ඛු තේරෝ භික්ඛු එතද වෝච. මේක අහපුවා වූ එක්තරා භික්ෂුවක් අර භික්ෂුන් වහන්සේලා සමූහයට මෙහෙම ප්‍රකාශයක් කළා. ච කෝ ආවුසෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකෝ අන්තෝ. එවත්නි මේ ආධ්‍යාත්මික ආයතන 6 කියලා එකක් තියෙනවා. ඒක තමයි ඒකාන්තයක්. අපි පස්සේ කොහෙද කියලා හොයාගනිමු. බාහිරානි ආයතනේ ဒ ුතියෝ අන්තෝ. බාහිර ආයතන 6 දෙවෙනි අන්තය. විඥානං මජ්ජේ. මැද තමයි විඥානය පිහිටන්නේ. තණ්හා සිබ්බනි. මේ දෙපැත්ත එකට බැඳලා වියන්නේ සතර හදන්නේ තණ්හාව විසින්. තණ්හාහි තං සිබ්බති තස්ස තස්සේව භවස්ස
අබිනිබ්බත්තියා ඒ තණ්හාවම ඒ භවයන්ගේ ඉපදීම පිණිස මේ බන්ධනය ඇති කරයි නැත්නම් වියයි. මේ කාරණේ තේරුම් ගත්ත භික්ෂුව අභිඤ්ඤයේ අභිනන්දති අභිජානාති දැනගත යුතු දේ දැනගන්නවා දැක යුතු දැක ගන්නවා දැනගෙන ඉහාත්ම වශයෙන්ම සියලු දුක් කෙලවර කරනවා. ඒවත් දිට්ඨිය ධම්මේ දුක්ඛස්ස අන්තකරෝති. ඒ භික්ෂුව එදා ඉදිරිපත් කළා වූ අදහස එදා වූ සාකච්ඡාවක් ලෙසින් අතීත කතාවක් වශයෙන් කතා කරන්නේ නැතුව මේ අන්ත දෙක අපි ගාව තියනවද කියලා බලලා මැද ඉන්නේ කවුද කියලා බලලා මැදටපත් වෙන්න බැරුව මේ අන්ත දෙක වියන්නේ කවුද කියලා දැනගත්තාම ඒ වියමන පෙන්වනවානේ මේ වියන හැටි. තෘෂ්ණාවම ඒ භවයන්ගේ ඉපැත්ම පිණිසය වියනු ලබයි. ඒ භවයන්ගේ ඉපදීමට තණ්හාව තමයි මේ ආයතන 6 පෙළගස්සන්නේ. ආයතන 12. ඒක නවත්ත ගන්න පුළුවන් නම් මජ්ජේ වෙයි මැදට. දැන් ඔබ ළඟත් මේ ආයතන තියෙනවා. බලන්න තියෙනවද කියලා. මිනිසාට තිබෙනවා බුදුන් වහන්සේ වදාළ පරිදි ලෝකෙත් එක්කලා සම්බන්ධ පවත්තන්න පස්දොරස් සහ මනෝද්වාරයක් මගින් සකස් වුණා වූ ඇස නැමැති සිත, කන නැමැති සිත, නාසය නැමැති සිත, දිව නැමැති සිත, කය නැමැති සිත, සිත නැමැති සිත. වචනෙත් හරියට අල්ල ගන්න ඇස නෙවෙයි. ඇස නැමැති සිත. හරි ලස්සන දෙයක් මේක. අර සුදු පාට ආලෝකයේ වර්ණාවලියකට බෙදාගත්තාම නිලපිත ලෝහිතෝ දාත වශයෙන් බෙදෙනවා. ඒක එකතු වෙලා තමයි සුදු හැදිලා තියෙන්නේ. බෙදුවත් වර්ණය පේනවා, එකතු වුණොත් සුදු හැදෙනවා. ඒ වගේ බෙදුවත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා පේනවා, එකතු වුණොත් සිතමයි ඔය හැයට බෙදලා තියෙන්නේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ ආයතනන්ගේ සිත පිහිටයි, සිත අරමුණු රසය අනුභව කරයි. එහෙනම් ඔබේ ආධ්‍යාත්මික ආයතන 6 තමයි අසකරණාසය දිවකය සිත. නමුත් එහෙම කිව් පමණින් ඔබ දැනගත්තේ නැහැ. ඔබ ඇස කියයි අක්සි ගෝලයට. කන කියයි කම්පෙත්තට. නාසය කියයි අල්ලන්න පුළුවන් නාස් කුහර දෙක සහිත කොටසට. දිව කියයි දික් කරලා මේක කියලා නෑ. එහෙම නෙමෙයි ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ. ආධ්‍යාත්මික ආයතන කියලා ගත්තාම හරි ලේසි තේරුම් ගන්න. නිදා ගන්නකො. නිදාගෙන ඔබ රූප බැලුවොත්, ස්නින්දෙන්, ශබ්ද ඇහුවොත්, ගන්ධයක් වින්දොත්, රස වින්දොත්, ඒවා දැනෙන්නේ නැද්ද ඔබට? දැන් මේ පස්දොර අඩපන වහලා නිදාගෙන ගිහින් දැන් කොහෙන්ද රස විඳින්නේ එහෙනම්? ඔබ කියන ඇසෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි, නාසයෙන් නෙවෙයි. එහෙනම් සිතේ ඇස, සිතේ කන, සිතේ නාසය, සිතේ දිව, හිතේ කය. ඒ සිත පස්දොරෙන් සිදුවෙන්නේ බාහිර විවෘත වෙන එක විතරයි. ඒකට බාහිර නැතුවට තනියෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම බාහිර උදව්ව නැතුව ක්‍රියාත්මක වෙන එකට කියනවා සිතේ සිත හේවත් කල්පනාව නැත්තම් හින කියලා. ඒකෙන් අපි හොඳ දෙයක් ඉගෙන ගන්නවා. සිතට ක්‍රියාත්මක වෙන්න බාහිර වස්තු ඕන නැහැ හදාගත්තන් පස්සේ. ලෝකේ ජීවත් වෙනකොට බාහිර වස්තු හඳුනා ගන්න දොරවල් හයට ඕන වුණාට දොරවල් හයෙන් ඇතුළත ලෝකයක් හදාගත්තාන් පස්සේ බාහිර ලෝකේ ඕන නැහැ. අපි හදාගත්ත ලෝකේ අපට සැප හෝ දුක් විඳින්න පුළුවන්. ඒකම වෙන්නේ නැති මේ ඒ භවයන්ගේ වියමන ඇති කරනවා කියලා පෙන්වන්නේ. එහෙනම් ආධ්‍යාත්මික ආයතනය කියන එකේ තේරුම පස්දරට සහ මනෝද්වාරයට අරමුණු ගැනීම සඳහා පිහිටන්නා වූ ඒ මොහොතේ චෛතසිත. එතකොට ඇස වෙන්නේ සිත. මේ සිත පිහිටන්න උදව් වෙනවා ඇසේ නම් චක්කු ප්‍රසාදය. එතන මේ අරමුණු හඳුනා ගන්න සිත පිහිටන්න පුළුවන් හැකියාවට තමයි ප්‍රසාදය කියලා කියන්නේ.
කනේ නම් මේක කම්පෙත්ත වෙනකොට කනේ ඇතුලේ තියෙනවා ශබ්ද හඳුනා ගන්න පුළුවන් ස්වභාවයක්. අපි ඒකට කියන සෝතප්පසාද කියලා. ඔබ නම් ඉතින් විද්‍යාව ඉගෙන තියෙනවා නම් නිගාතීය මුද්ගරිකාව දරණකේ කියලා මොනවා හරි කියයි. ඇතුලේ තියෙන જાතිය. අන්න එහෙම. එහෙනම් ප්‍රසාද 6 නෙවෙයි ඇස කන නාසය කියන්නේ. ප්‍රසාද මත පිහිටන්නා වූ ඒ මොහොතේ පහළ වෙන්නා වූ රූප හඳුනන සිත චක්කු. දැන් ආධ්‍යාත්මික ආයතන 6 නම් ඉගෙන ගත්තා. බාහිර ආයතන 6. ඒක රූපේ කියන්නේ කොස් ගෙඩියක්, ශබ්දේ කියන්නේ කාක්කෙකු හඬක්, ගන්ධය කියන්නේ මලක ගන්ධයක්. එහෙම කියලා ගත්තොත් එහෙම වියන්න බෑනේ. ඈතනේ තියෙන්නේ. මේ වියන්න එක තැන තියෙන්න ඕන. වියන කියන්නේ වියමන කියන්නේ බන්ධනයනේ. එහෙම කල්පනා කරන්න තරම් නුවණක් තියෙනවා නම් තමයි මේ ගමන යන්න පුළුවන්. අන්න අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. එක තැන තියෙන්න ඕන වියන්න නම්. එහෙනම් ඇසේම රූපේ තියෙන්න ඕන නේද? හොඳයි ඔබ කැඩපතක් ඉස්සරහට යන්න. ගින් බලන්න. කියන්නේ කැඩපත බලනවා කියලාද ඔබේ රුව දකින්නවා කියලාද? කැඩපත උදව් වෙනවා දකින්නේ ඔබේ රුව. ඔබේ රුව දකින්නේ කාගේ මාර්ගයෙන්ද? පටිබිම්බයක් මාර්ගයෙන්. ඔබ දකින්නේ ඔබ වුණාට පටිබිම්බේ මාර්ගයෙන් ඔබ දකින්නේ. මේ වගේ බාහිර තියෙන වස්තු දකින්න ඇසේ රූපේ නම් වූ පටිබිම්බයක් පහළ වෙන්න ඕන නේද? එතකොට ඇසයි රූපයයි එක තැන කියලා තේරෙනවද? ආධ්‍යාත්මික ආයතන හරේ ඇස්ගුලිය ඇසේ චක්සු අක්සිබෝලයයි බාහිර ආයතනය තියෙන බාහිර ලෝකේ තියෙන කොස් ගෙඩියක රූපේ කියලා කිව්වට මේකට යන්න බෑ. එහෙමයි සමාජයේ කතා කල්පනා කරන්නේ. නොගැඹුරු ආකාරයෙන් මේවා විවරණය කරගන්න නැතුව වරද්දා ගන්නවා. එතකොට යන්න බෑ පාර. දැන් එක තැනට ආවා. ඇසේ ප්‍රසාදය තුල හඳුනන සිත පහළ වෙනකොට ප්‍රසාදයත් ගෝචර රූපයත් දෙක එක තැන. කනට එනවා. මම දැකලා තියෙනවා ඔය මගේ ළමා කාලය තුල එහෙම ඔය කන් දෙක තියන අය ඉන්නවා ලංකාවේ යම් තැන්වල. හැබැයි සද්ද ඇහෙන්නේ නැහැ. ගුරුවරයෙකුට එහෙම කනෙන් අල්ලන්න පුළුවන් ඕන. ඒ කන තියෙනවා. නමුත් ඇතුළත මේ ලෝකේ මොනම සද්දයක්වත් උන්ට නැහැ. ඒ ලෝකේ ශබ්ද නැති නිසාද ප්‍රසාදේ නැති නිසාද? අන්න එහෙනම් කනේ සිත පහළ වෙන තැන නැහැ. ඒ නිසා ශබ්ද රූපේ එතන පතිත වුණාට දැනෙන්නේ නැහැ. එහෙනම් එයාට කනත් ශබ්දයක් දෙකම නැහැ. අර ශබ්දය උදව්වෙන් එතන පහළ වෙන එක තමයි ශබ්ද රූපය කියන්නේ. අර ඇසේ රූපේ වගේ. මේ එළියේ තියෙන එක ඒකාකාරී දෙයක්. නමුත් ඒක පිළිබඳ ඇති කරගන්නා වූ ඇලීම ගැටීම શબ્දයක් සම්බන්ධයෙන් හොඳයි නරකයි කැමැති අකමැති ආදී වශයෙන් ඒකේ නෙවෙයි තියෙන තමන් හදාගන්න එකේනේ. මෙන්න මෙහෙම ලෝකයක් සමග ජීවත් වෙන්න ගිහින් පෞද්ගලික ලෝකයක් හදා ගන්නවා කියන එක ඉගෙන ගන්න වෙනවා. මේ වරදෙන් නැත්තම් මේ වදෙන් මිදෙන්න. චක්කු සෝත ගහන නාසය. නාසයත් ඔබට අල්ලන්න පුළුවන්. ඒ වුණාට ප්‍රතිස්යාව වගේ දෙයක් හැදුනහම ඔබට ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. ඒ නාහේ නැති නිසාද? නෑ ප්‍රසාදයේ වැසී යාම නිසා. මලෙන් පිට වෙන ගන්ධ කලාපේ ස්පර්ශ වෙනවා නැත්නම් ගඳ සුවඳ නෙමේ ස්පර්ශ වෙනවා මේ ප්‍රසාදයේ. දැන් ප්‍රසාදයේ පිහිටන සිත ගාන විඥානේ නැත්නම් නාසය අරමුණ ගන්ධය දැනගන්නේ සිතින්. ගාන විඥානය. ඇසේ නම් චක්කු විඥානය, කනේ නම් සෝත විඥානය, නාසයෙන් නම් ගාන විඥානය. දිවත් එහෙමයි. අරක්කු බීලා හරි විට කාලා හරි කටුණු වැටලා ඇවිදවහම ඉතින් ගෙදර උයලා තියෙන රසට අනික් අයට රසයි බීලා ඇවිදින් මේවා කෑ හැද්දයක් ඕක කියලා බිරිඳට සැර දානවා රහ නැහැ කියලා. රස නැතුව නෙමෙයි. දිව අඩපණ වෙලා රසය දැනෙන්නේ නැතුව. දිව තිබුණාට රසය දැනෙන ස්වභාවයටයි බුදුදහමේ දිව කියන්නේ. ඔය මෑතදී ඇති වෙන අසනීප තත්ත්වයන් හිතුත් ගඳයි රහයි නැතුව ගියයි කියලා කියන්නේ. ඒ දිව නැති වුණා නෙවෙයිනේ. ඒ සෙම මගින් ප්‍රසාද අඩපණ වීම. ඒකට තමයි දිව කියන්නේ. එතන ස්පර්ශ වෙනකොට රස කලාපයක් ඒ හට ගන්න සිතුවිල්ල තමයි රසය කියන්නේ. ඒක සීනි වල තියෙන දෙයක් කියලා හිතන්න එපා. එනක අතේ එහෙම ගෑවුනහම දැනෙන්නේ නැතයි රස. ඔළුවේ තිබ්බා ගත්තාම
ඔය ගුණාට හකුරු පැටවුවට බර මිසක් රහ දැනෙන්නේ නැහැ කියන්නේ ඒකනේ. හකුරු පටවපම හකුරු පැන් රහ වුණාට දැනෙන්නේ බර විතරයි. පැන් රහ දැනෙන්න නම් දිවෙම ගෑවෙන්න ඕන. ඒ වගේ මේ මැවීමේ හැටි. එතනමයි නාසය තුළ ගන්ධ කලාප. එතකොට නාසයත් ගන්ධයත්. දිවත් රසත්. කයට ඔය වගේ එක තැනක් නෙවෙයි මරුණ නියපොතු සහ කෙස් ඇරුණාම ඕනෑම තැනක කාය ප්‍රසාදය පිහිටනවා සජීවී බව. ස්පර්ශ වුණ දේවල් රළු ගොළොසු වශයෙන් ඕන දෙයක් මේ දැනෙනවා. ඒකේ සියුම් සුන්දර ස්වභාවය ඒක නෙවෙයි තියෙන්නේ. දැන් මට මතකයි මගේ ළමා කාලය තුල ඔය තරුණ කාලය තුල මේ නිින්ද ගිහින් එහෙම ඉන්නකොට නැගණියක් හෝ මව මට කතා කරලා හැරුණා නැත්නම් ඔලුවට අත තියනවා. මට නිින්දෙන් දැනෙන්නේ මහා තද දෙයක්. නිකන් ගලක් හේතු වෙනවා වගේ දැනෙන්නේ. අවදි වෙලා බලපුවම තමයි මේ අම්මා නම් අම්මට ආйти සෙනහස නැගණිය නම් නැගට ආйти සෙනහස උපදින්නේ. එතකොට අර ස්පර්ශය නෙවෙයි ඒකේ අර වේදනාව තමන් ප්‍රිය කරන අප්‍රිය කරන ආකාරයෙන්. ඒ නිසා පහස කියලා කතා කරන්නේ බාහිර තැන දෙයක උදව්වෙන් තමන් ලබන පහසේ සුන්දර අසුන්දරත්වය. කයත් පහසත්. දැන් මේ හැම එකකටම රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ උදව් වුණා. දෙකක්. මේ අනිත් එකටත් දෙකක් උදව් වෙනවා නමුත් බාහිර එකක් නෙමෙයි. මනෝච ධම්මෝච. මේ පස්දර නැතුව පිහිටන සිතට මන කියනවා. තන හොයන්න බෑ කොහෙද කියලා. මොලේ කියයි හදවතේ කියයි කොහෙවත් කමක් නැහැ. සිතට එන ඒකට ආපු අරමුණ තමයි ධම්මය. එතකොට සිතත් අරමුණත් සිත දෙක එකතු වෙනවා. මනෝ විඥාන. ඔන්න දැන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම ඔබ වෙත හරවලා තිබෙනවා. ශ්‍රී මහා බෝධිය වැඩම කිරීම ඉගෙන ගන්නවට වඩා මේ 12 ආයතන තුල මේ සම්බන්ධ වෙන හැටි සහ සිබ්බනිය හොයාගන්න පුළුවන් වෙන්න ඕන. සිබ්බනි කියන වචනෙන් පෙන්නන්නේ මේකේ තියෙන වචනයක් මම එක කිව්වේ නෑ. හිවති වියයි කියන එක ඔය. ඉතින් ඒ දඹදිනුගේ යුගයේ භාෂාව කියවලට තේරෙන්නේ නෑනේ. බන්ධනේ ඇති කරයි වියයි කියන එක වියමන. දැන් මේ දෙක එකතු කරනකොට තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන මේ දෙකක් එකතු වෙලා හැදෙනවා කියලානේ පඬිත සූත්‍රේ බාල පඬිත සූත්‍රේ පෙන්නන්නේ. මැද. නමුත් මේකේ තියෙනවා ඊට පස්සේ සිබ්බනියක්. රූපයට රුචි අරුචි පරිදි ඇලෙන ගැටෙන එක එක එක්කෙනාගේ පෞද්ගලික දෙයක්. ඉස්සරහින් ඉන්න පුද්ගලයා හතුරා නම් රූපයත් එක්ක ගැටෙනවා. එයාම තව කෙනෙකුට මිතුරා නම් ඔහු යත් එක්ක ඇලෙනවා. එතකොට ඇලීම ගැටීම ඇති කලේ මෙයා නෙමෙයි ඒක ප්‍රත්‍යක් විතරයි. Tamanගේ අර රූපයට එකතු කළා වූ අගය අතීතයේ. හතුරා කොට ගත්ත එකේ ගැටීම, මිතුරා කොට ගත්ත එකේ ඇලීම. දැන් මේ ඇලීම ගැටීම දෙකටම කියනවා රූප තණ්හා. ඒ වගේම ශබ්දයටත් ඒ වගේ තම තමන් රුචි අරුචි පරිදි ඇලීමක් ගැටීමක් මොලාවක් ඇති කර ගන්නවා. එතකොට ශබ්ද තණ්හා. ඒ තණ්හා බාහිර වස්තු වල තියෙන දෙයක් නෙමෙයි තමන්ගේ හිතේ හට ගන්නා වූ චෛතසිකයක් කියලා තේරෙන්න ඕනේ එතකොට. නාසය නම් ගන්ධයට තියෙන ගඳයි සුවඳයි කියන එකේ ඇලීම ගැටීම ගන්ධ තණ්හා. රසයට නම් රසයේ ප්‍රිය අප්‍රිය බව නිසා ඇති වෙන ඇලීම ගැටීම රස තණ්හා. ස්පර්ශය නම් තමන් ප්‍රිය අප්‍රිය පරිදි මම කිව්වේ මට අර මවගේ අතේ සෙනෙහස මාතෘ සෙනෙහස. නැගණියගේ අතේ සෙනෙහස සහෝදර සෙනෙහස. නමුත් මේකේ වෙනසක් තියෙනවා. ඒ වගේ තමන්ට තියෙන එහෙම තියෙනවානේ. එතකොට ස්පර්ශය ධම්ම තමන් හදාගත්ත පරිදි බාහිර ලෝකේ තියෙන දේවල් ආශ්‍රයෙන් හිත ඇතුළට කිසියම් ආකාරයේ චකිතයක්, පිළිකුලක්, ලැජ්ජාවක්, අප්‍රසන්න බවක්, ප්‍රසන්න බවක් තමන් එකතු කරගත්තද එය තමා තමන්ට මේ පීඩනය සහ දුක ඇති කරන්නේ බාහිර සිද්ධිය නෙවෙයි.
කුමක්ද මේකෙන් තථාගතයන් වහන්සේ සමාජයට පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙන්නේ? ඔබ ඉන්නේ ඔබ හදාගත්ත ලෝකෙක. ලෝකෙට කතා කරලා කිව්වට අපි ඉන්නේ බාහිර ලෝකේ ඉන්නවා කියලා ඒක සම්මුතිය. අපි මේ විඳවන්නේ අපි හදාගත්ත ලෝකය. ඒ නිසාම තමයි මම ඔය මතක් කරලා සමහර වෙලාවට කියන්නේ සමහරුන්ට කරපොත්තා මාරයෙක් පුදුම බයයි. සමහරුන්ට දූරියන් පුදුම ගඳක් ගෙන දෙන දෙයක්. සමහරුන්ට ඒකම සුවඳයි. ඒ ගන්ධ කලාපේ ස්පර්ශ වීම පස්ස නමුත් ඒකට අනුව ඇති වෙන පිළිකුල සහ ඇලීම කියන එක ඔබේ අතීතය. ඔබ හදාගත්ත දේ එතෙන්ට එනවා. දැන් ඔබට තේරෙනවද මේ හැම දෙයක්ම ඔබ විඳින්නේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි ඔබ හදාගත්ත එක කියලා? අපි මේක වියන හැටි බලමු. හරි ලස්සනට මේවා තියෙනවා ත්‍රිපිටකය තුළ. දැන් ඔන්න චක්කුජ්ජ පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. චක්කු විඥානයයි ප්‍රසාදයයි ගෝචර රූපයයි. දැන් මේක ඇතුලේ තමයි වියන්නේ. පස්ස තුන එකතු වීම විතරක් නෙවෙයි මේ දෙකේ උදව්වෙන් තමන් හදාගත්ත පිළිකුල ආසාව තරහව වෛරය ඒක තමයි ඔබට ස්පර්ශ වෙන්නේ. හතුරා වශයෙන් විඳිනවා, මිතුරා වශයෙන් විඳිනවා, ගඳයි වශයෙන් විඳිනවා, විඳිනවා එතන පිළිකුල් කරනවා, සෝඳයි වශයෙන් විඳිනවා, ඇලෙනවා. මෙසේ ඔබට තේරුම් ගන්න පුළුවනිද ඇසේ කනේ නාසයේ දිවේ කයේ සහ සිතේ පස්සපච්චා වේදනා බාහිර එකක් විඳිනවා නව බාහිර එකේ උදව්වෙන් ඔබ හිතේ හදාගත්ත බය ශෝකය දුක කනගාටුව තරහව වෛරය එය සැප දුක් උපේක්ෂා වශයෙන් පුරුදු පරිදි විඳිනවා කියලා වේදනා. වේදනා කියන්නේ රිදෙනවා නෙවෙයි විඳිනවා. ත්‍රිවිධ ආකාරයෙන් තමන් හදාගත්ත ආකාරයෙන්. දැන් එතකොට ඔබ විඳින සැප තිබෙන්නේ බාහිර වස්තුවේද ඔබ ඒ පිළිබඳව ඇති කරගත්ත ආකල්පයේද? දැන් ඔබ ලෝකේ තියෙන දෙයක්ද විඳින්නේ කාමයේ සිහිනයක් හිස්සසාරයි කියන එක තේරෙනවද? සංකප්ප රාගෝ පරිසස්ස කාමා කියන එක තේරෙනවද? බාහිර එක නෙමෙයි ඔබ හදාගත්ත සංකල්පය කියලා. ඔය සතරින් ගැලවෙන්න සහ දුකින් ගැලවෙන්න ඕන ඔය විදිහට මේක තේරුම් ගැනීමම විදර්ශනාවක්. මුලාවක් කියන එක තේරුම් ගන්න සිහිනයක් කියන එක. සිහිනයක විඳිනවා අපේ උනාට මොකුත් නැහැ වගේ. දැනුත් මේ විඳිනවා අපේ උනාට වෙදුවට තමන් හදාගත්ත දෙයක් කියලා තේරුම් ගත්තාම ඒක හිතීම ඇල්ම දුරු වෙන්න පටන් ගන්නවා. නැත්නම් නිකන් ඇල්ම දුරු වෙන්නේ නැහැ. ඇලෙන්න දෙයක් තියෙනවා නම් ඇල්ම දුරු වෙන්නේ නැහැ. හොඳයි වේදනාවට ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඒකට කියනවා වේදනාපච්චා තණ්හා නැත්නම් වේදනාව මම උණයි කියලා. තණ්හා වුණාම තව ටිකක් එහාට තදට යනවා උපාදාන හේවත් බැඳෙනවා. උපාදාන වුණාම භව වෙනවා හේවත් ඒ භවයන්ගේ උපදීමට අවශ්‍ය හේතු චිත්තාභ්‍යන්තරයේ සැඟ වෙනවා. දැන් තණ්හාව විසින් තමයි මේක රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ආදී වශයෙන් උසස් පහත් මට්ටමින් වියන්නේ. බන්ධනය කරන්නේ. අසත් රූපයත් එකට බන්ධනය කරනවා රූප තණ්හාව. දැන් රූපකාමයේ හෝ ශබ්දකාමයේ හෝ ගන්ධකාමයේ හෝ රසකාමයේ ස්පර්ශකාමයේ උසස් මට්ටමට ගත්තොත්, මධ්‍යම මට්ටමට ගත්තොත්, පහත් මට්ටමට ගත්තොත් ඒවට අදාළ ඒ භවයන්හි පාපයේ මුල්කට ගත්ත භවයේ පාප භවයේ නැත්තම් කාම දුගතිය, පිනේ අඩු බව, මධ්‍යම බව, මුල්කත් භවයේ මිනිස් ලෝකය, ඉහළ බව බඹල දිව්‍ය ලෝකේ දෙවියන් අතර. ඒ වගේම ධානකාමයට ගත්තොත් ධාන බඹලව. ඒ භවයන්හි මේ තණ්හාව විසින් ඒ භවයන් වියනවා, සකස් කරනවා. සිම්පලි. දැන් ඉතින් ආධ්‍යාත්මික ආයතන හයවත් බාහිර ආයතනවත් සතර හදලා දෙන්නේ නැහැ. මේ දෙක එකතු කරලා බන්ධනය කරපුවාම ඒක සිත ඇතුළට බැස ගන්නවා. පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදානච භව කියලා බැස ගන්නවා. අන්න සතර වියනු ලැබුවා.
දැන් මේක ඇසට නම් චක්කු ප්‍රසාදය රූප රූපය. කනට නම් සෝත ප්‍රසාදය ශබ්ද රූපය. නාසයට නම් ගන්ධ ප්‍රසාදය ගන්ධ රූපය. හැබැයි කෝක ගත්තත් තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා විසින් අනාගත උත්පත්තියක් සඳහා භවය සාදනු ලැබුවා. ආසාවට වෛරයට ක්‍රෝධයට පිනට ලැබියාවට ගැටීමට අනුව ඔබට මතකද මාස 6ක් 7ක් 8කට ඉස්සර ඉඳලා අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ඉඳලා මේ සසර තියෙනවා නෙමෙයි අපි හදනවා කියලා තියෙනවා. ඔය ඕක තේරුම් ගත්තාම තමයි එහෙම කියන්නේ. ඒක එදාට තේරුම් ගත්තේ නැති වුණාට අදාළ දහම් පෙළක් එනකොට එහෙනම් මේ සසරක් හදන එක නේද මේ කරන්නේ. සසරෙන් මිදෙන්න මේ මොහොත අනුගමනය කරන්න කියලා බුදුන් වදාළ ධර්මයේ වෙනුවට අපි බුදුන් වදාළ ධර්මයේ තුල පින ඔස්සේ සසරක් හදන්න හදාගත්ත බුද්ධ ආගමක් නේද අපිට තියෙන්නේ. ලෝකයා නම් පව ඔස්සේ නැත්තම් විදුවල් ඔස්සේ සතර හදනවා. අපිත් මොකද කරන්නේ? අනාගත බුදුරජාණන් වහන්සේ හම්බෙලා මේක කියලා දෙන කල් එතෙන්ට යන්න අපි පින ඔස්සේ සතර හදනවා. වියනවා. ඒකත් වියනවා. ඒකට පුණ්‍ය තණ්හා නැත්නම් කාම තණ්හා මොකක් හරි කියන්න පුළුවන්. වියනවා. අන්න දැන් මේ මොකද්ද මේ? ශාසන ඉතිහාසයේද බුද්ධ චරිතයේද අඟුලිමාල දමනයද අනුන් ගැන හීමද තමන් ගැන හීම කියන්නේ මේක නෙවෙයිද? දැන් බුදු සසුනේ කැමරාව ශාසන ඉතිහාසයට හරවලා නැහැ ඔබට හරවලා තියෙන්නේ. දැන් ඔබ නේද පේන්නේ? ඔන්න තමන් ගැන හීම හැටි මතක තියාගන්න. දැන් මොකද්ද මේක වෙනලා තිබෙන්නේ? මෙන්න මේක මෙහෙම වෙන බව මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඇස තුළ කන තුළ නාසය තුළ අතීතයෙන් ඇවිදින් වර්තමානය හරහා අනාගතයක් හදන මේ කාලත්‍රයකට බන්ධනය කරන බව. මේක වියමන බව. මේ වියමන නිසාම අපට සත්‍ය මගහැරී ගොස් සතරක් හැදෙන බව. ඔය පිළිබඳව විමසා බලනකොට තේරෙනවා විදර්ශනා මට්ටමේදී අපට අවශ්‍ය අන්නේ ඒකයි. මේක මෙහෙම හදන බව තේරුම් ගන්න ඕන කාරණාව. දැන් එහෙනම් ඔබට මෙලොවට ඇවිදින් පස්දර පාවිච්චි කරලා ඒවට කැමැති පරිදි ඇලිලා ගැටිලා Tamanට පෞද්ගලිකව හදාන දෘෂ්ටි ඒවාට අනුව බාහිර දොරවල් ඇතෑරෙනකොට දොරක් පහළ වෙන්න අවශ්‍ය ආධ්‍යාත්මික බන්ධනයක් ඇති කරගෙන ඒ ආධ්‍යාත්මික ආයතන 6 නිසා බාහිර ආයතන එන්නෙත් නැහැ ඇසකන එන්නෙත් නැහැ. නමුත් අර ඇසේ සිතේ ඇස සිතේ කන සිතේ නාසය නවත්තන්න බෑ. මිනිසා ඔබට අදාළ තැනක සත්ත්ව කොට්ටාසයක මව් කුසක නම් ආපහු මේ සිත විසින් දොරවල් 6 සහිත කය හදනවා. ඕපපාතික ප්‍රතිසන්දියක නම් ආපහු ඝන කයක් හැදෙන්නේ නැහැ. අර මනෝද්වාරික සිතම පවතිනවා. ඒකේ දොරවල් 6 මාර හීනේ වගේ මනෝද්වාරිකයි මේකේ ආපහු සිත විසින් කය හදනවා. කය විසින් ලෝකේ තැලී ගැලී සිතක් හදන එක හදාගත් සිතට අනුව කයක් හදාගන්න එක. කයෙන් සිත සිතෙන් කය තේරෙනවද මේ ගමන? වියමන සිබ්බනිය. එහෙනම් බුදුවරු මේ කරුණු පැහැදිලි කරන දෙන තාක්කල් පවස්සේ පිනොස්සේ ධානය ඔස්සේ ශික්ෂාපද සංවරය ඔස්සේ හොඳ සහ නරක බෙදා ගැනීම ඔස්සේ සතර වියන්න තමයි පුළුවන්.
වියනව ඇරුණාම වියමන ගලවන්න පුළුවන් කමක් නැහැ පෘථග්ජනයාට. මේ පෘථග්ජනයා යනු වියන්නා. සමහර විට ඔය සූත්‍ර දේශනා සඳහන් පේශකාර කුලය කියලා කියන්නේම මේ ඔය කියන බාහිර වශයෙන් රෙදි වෙනවට වෙනුවට මේ සසර වියන කට්ටියට වෙන්නේ නැති. මොකද බුදුන් වහන්සේ බාහිර ලෝකේ තියෙන දෙයක් වදාගන්නේ ධර්මයේ පෙන්වන්නනේ. රෙදි වියන කුලය ශේෂකාර කුලය, සසර වියන කුලය පේශකාර කුලය කියලා කියන්න බැරි නෑ. ඔබ එතකොට පේශකාර කුලේ. ජාතියෙන් නෙමෙයි මේ වියමනෙන්. පෘථග්ජන පුද්ගලයා ආයිති වෙන්නේ මේ ගැන්වීමට අනුව පේශකාර කුලයට ඔක්කොම. දැන් ඊළඟ පදේ තියෙනවානේ මෙතන. එත්තාවතාචකෝ අවසෝ බික්කු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. ඔන්න වෙන්න ඕන කාරණාව. දැනගත යුතු දේ දැනගන්න ඕන, දැකගත යුතු දැක ගන්න ඕන මේක තුල. කුමක්ද දැක ගන්න ඕන? මා පැහැදිලි කරමින් හිටනවා මේ දිනවල ඕනෑම සරල මිනිස්සෙකුට තේරුම් ගන්න පුළුවන් සරල සත්‍ය, දුකින් මිදීම සඳහා භාවිතා කළ හැකි මේ සරල සත්‍ය පඬිවරුන්ට පමණක් තේරුම් ගත හැකි, වනාන්තරගත වී පැවිදි පමණක් තේරුම් ගත හැකි, අනාගත බුදුසසුනට තේරුම් ගත හැකි ගාම්භීර දෙයක් බවට පත් උනේ ඇයි? ඇයි සරල සත්‍ය කියන්නේ? සරල සත්‍යයක් නොවී නම් කසල කරදහගෙන හිටපු සුනීතට කොහොමද ඒක හමු වෙන්නේ? සරල සත්‍යයක් නොවී නම් මෙහෙකාර වෘත්තියේ හිටියා වූ රජ්‍යමාලාවට කොහොමද ඒක හමු වෙන්නේ? සරල සත්‍යයක් නොවේ නම් බාප්පා සොහොන් පිටරට ගිහින් දැම්මා වූ සෝපාකට කොහොමද ඒක හමු වෙන්නේ? සරල සත්‍යයක් නොවේ නම් පින් කරන්නේ නැහැ, හුරුපන්තිය කැලේට වෙලා මිනිස්සු මර හොරකම් කර හිටියේ. කොහොමද ඒක හමු වෙන්නේ? එනිසා සමාජයට අවශ්‍ය වෙන්නේ සංකීර්ණ කරන නොගැඹුරු දේවල් කියන බුදුදහම නෙමෙයි, මේ සරල බුදුදහම ප්‍රායෝගික අනුගමනීය ප්‍රතිපදාවකට ගේන එක. පැවිදි වී නොව, උපාසක භාවයට පත් වී නොව, පොදවසට පමණක් නොව, හැම විටම ජීවත් වෙන මොහොතේදී මේ වියන එක වෙනුවට වියමන ලෙහන්න මොකද කරන්න ඕනේ? ඒ වියන එකට අපි නමක් තියමු. පමාද විහාරී. දැන් මේ වියමන වළක්වන්න ඕනේ. මැද මේ දෙක මැදට වෙලා ඉඳගෙන දෙකට වියන එක වෙනුවට වියමන අතීතයේ වර්තමානයේ හරහා අනාගතයට බන්ධනය කරන එක කඩන්න ඕනේ. මේ සසර හදන විදිය කඩන විදිය. ඔබට මේකේ තේරෙනවා බාහිර වස්තු වල රුචිකත්වයේ විවිධ වුණාම ඒ වස්තුව රුචිකත්වයේ හිතේ තියෙන දෙයක් කියලා. ඒ වගේම ප්‍රසාදේත් කවුරුත් නැහැ කියලා. නමුත් ඔබට මේ තින්නම් සංගති පස්සවල පස්ස කියන කතා කරන අතීතයේ ඔබට යමක් නැහැ කියන්න බෑ. ඔබ පිළිගන්නේ ඒක යමක්, කෙනෙක්, දෙයක්, තැනක්, හතුරෙක්, මිතුරෙක්, ඇලෙන්න දෙයක්, ගැටෙන්න දෙයක් තියෙනවාමයි කියලා. වැදගත්ම තැන මෙතන මම දකින්නේ. මේ අතීතයට රැවටිලා වර්තමානය හරහා අනාගත සසර හදන මේ මොහොත අතීතෙන් මිදීම සඳහා දැනගත යුතු වැදගත්ම කාරණේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල අනන්ත වාරයක් දේශනා කරලා තියෙනවා. අර නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ විවිධ වස්තු වල ඇති කාමයක් නෑ. අර සංකප්ප රාගය. ඒක තමයි වියාගත්ත හොඳයි නරකයි හරි කියලා ගත්ත සංකල්පය. හොඳයි, මේ වර්තමාන සමාජය තුළ ඇතිවෙන්නා වූ ගැටුම් සිදුවෙන්නේ කුමක් නිසාද? සැමියා සහ බිරිඳ, සහෝදරයා සහ සහෝදරිය, අසල්වාසියා සහ අසල්වාසියා, දේශපාලනඥයන් අතර
පාලකයින් සහ කෘෂිකාර්මිකයින් අතර, ගුරුවරුන් සහ පාලකයින් අතර තියෙන්නේ ඔය. වර්තමානයේ තියෙනවා ගිනිකෙලි සම්දර්ශන. මේ ලෝභ දේශ මොහ ගිනි ඇවිලෙන බැවින් මම කියන්නේ ගිනිකෙලි සම්දර්ශන කියලා. මේක ගිනිකෙලියක් නැත්තම් ගිනි ක්‍රීඩාවක් වන්නේ ඇයි? හොඳයි කල්පනා කරලා බලන්න. ඔබට දැන් කවුරු හරි මොන ගැහුනොත් අලුතෙන්. ඔහු හතුරෙක්ද මිතුරෙක්ද? නැත. එබැවින් ඇලීමකුත් නැත, ගැටීමකුත් නැත. ඔබ ආපු ජීවන ගමන් මගේ එකතු කර කාරණා අවුරුදු වසර 25ක් 30ක් 40ක් 50ක් 60ක් තිස්සේ. දැන්ද ගත වූ අතීතයේද? ඉඩම් ප්‍රශ්නයක් තුළ තරහ වී වෛරය ක්‍රෝධය බවට පත් කරගත්තු වසර 10ක් තිස්සේ එක දැන් එකක්ද? ගැටෙනකොට එන්නේ අර 10ම තිස්සේ එකතු කරගත්ත අතීතයේද? මෙන්න මෙසේ ඔබට තේරෙනවාද පස්දරම නිසාම හදාගත්තා වූ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් යුක්තා වූ යුක්ත වුණා වූ මරුණ අතීතයක් තියෙනවා. මරුණ කියන්නේ ඒක දැන් නැහැ. එන්නේ සිතුවිල්ලක් පමණයි. මතක් කර දෙන්න සිතුවිල්ල අවශ්‍ය වෙනවා. යම් තීරණ ගන්න. නමුත් ඔබට එතෙන්ට එනකොට අදාළ ලෝභය, දේශය, මෝහය, දුක, සැප, පශ්චාත්තාපය සේරම තිබෙන්නේ සිතුවිල්ලක් නිසාද? ඒ දෙයක් කොට ගැනීම නිසාද? දැන් මේ ඉහත කී කාරණාවට අදාළ දේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ උපදිනකොට ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යා, කෝරය නම් මේ විඳවීම බාහිර වස්තුවකද ඔබ හදාගත්ත සිතේද? ඒක දැන් එකක්ද? පරණ මල එකක්ද? ඔබ මේ මොහොතේ මේ මල එකක් අරන් පණ දෙනවා නේද? ඒක කෙනෙක් දෙයක්කට ගැනීමෙන් මොකද වෙන්නේ? පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියලා අතීතය වර්තමානය හරහා අනාගතයට බඳමින් සතර හදනවා. මේක කරලා එහෙම සතර නිමා කරන්න පුළුවන් වෙයිද? භාවනාවද මේක? නෑ, පමාව. මේකට කියන්නේ තාපහු තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් තණ්හා උපාදාන භව කියන්නේ අවිද්‍යා සංකාර. ඇසේ කනේ නාසයේ දිවේ කයේ පවේ පිනේ ධානයේ මේ විදිහට මේ අතීතයෙන් අරගෙන වර්තමානයේ හරහා අනාගත ඵල උපදින්න හේතු තියෙනවා නම් ඒ ඔබ ළඟ තියෙන අවිද්‍යා සංකාරයයි. පැවැත්මේ වහල්ලු නේද? ඒ පිළිබඳ ගැඹරින් හොයන්නේ බලන්න නැතුව බුදුන් පිළිමය, ධාතුන් වහන්සේ, බෝධිය, චෛත්‍ය වඳින පුදුන වස්තුන් බවට පත් කරලා මොකද කරන්නේ? ආගමක් හදලා තියෙනවා. මේ වියමන හොයන්නේ නැහැ, ආගමක් හදලා අදහන්න පටන් අරගෙන අන්න ආයේ ඒක තුලින් අනාගතයක් හදලා අනාගත බුදුහාඳුරු ආපුවම අපට මේක කියලා දෙයි. ඒකල්ලා අපි යන්න ඕනේ. ඒ අලුත්ම සසරන වියමන. ගෞතම සාසනය තුළ ඉපදෙමින් ගෞතම බුදුන් වහන්සේට රින්දා කරමින් අනාගත බුදුන් වහන්සේ කරා බකින්න යන්න සසර වියනවා. කලක් තිස්සේ මේ වියන්න උගන්වලා තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ ගැන්වීම තුළ මම දකින්නේ වර්තමානයේ වියන එකක් බවට පත් වෙන්න බෑ, බන්ධනය කඩන එකක් බවට පත් වෙන්න ඕන. ඒක ආර්ය ශ්‍රාවකයාගේ මාර්ගය, ආර්ය මාර්ගය. ඔය ඉතින් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන් තොර වෘතග්ජන මාර්ගය කතා කරන්නේ. ඒ භවයන්නේ ධානමත වීවොත් රූපී අරූපී මමතලවලට, පිනේ ඉහළ මත වීවොත් රූපී දෙවියන් අතරට, පිනේ මධ්‍යම මත වොත් මිනිසුන් අතරට, පව මත වීවොත් කාම දුගතියට. අර ඒ භවයන්නේ මේ ඇසේ කනේ නාසයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා විසින් උපාදාන භව කරමින් සසර හදන හැටි. දැන් මේකේ බුදුන් වහන්සේ වදාරන මේ හිස් අසාරයි මේක අතහරින්න කියලා ඔබට තේරෙනවද? තේරෙන්නේ නැත්නම් අතහරින්න බෑනේ. නමුත් බාහිර ලෝකේ වස්තුයි අපි විඳින්නේ, අපිත් ඉන්නවා කියලා බලන ඇසට පුද්ගලයාට ඕක සාරයක් අසාර වශයෙන් පේන්නේ.
එතකොට බාහිර වස්තුන්ගේ විඳින්න දෙයක් තියෙනවා. ඔහු විඳිනවා කියලා උපකල්පනය කරනවා. බාහිර වස්තු වල උදව්වෙන් ඔබ හදාගත්ත දේ විඳිනවා කිව්වම ඔබ විඳින්නේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි ඔබේ හිතේ හදාගත්ත කියලා තේරුණොත් එහෙම ඒක සාරද අසාරද තියෙන දෙයක්ද හීනයක්ද මල දෙයක්ද දැන් දෙයක්ද මෙසේ ඔබේ ළමා කාලයේ පටන් යම් දේවල් සම්බන්ධයෙන් ඔබේ සිතේ මල දරුවෙක් ඉන්නවා. ගත වුණ අතීතයේ ඔබට තාමත් අතීතම් පහිනන්තන් නැහැ තියෙනවා ඒක. ගැටෙනකොටම මල දරුවට පණ එනවා නැත්නම් අතීතයේ මෙතෙන්ට ඇවිදින් මම වෙනවා. දැන් මේ ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ, කාමයේ දුක හෝ සැප තියෙන එකක්ද? තමන් හදාගත්ත අතීතයේ වර්තමානයට අරගෙන විඳවන එකක්ද? දැන් විඳවීමේ ආදීනව තේරෙනවද? ආස්වාදනේ විඳවීම කියන්නේ. ආදීනව තමයි පස්සවච්චා වේදනා, වේදනා පත්‍යා තණ්හා, තණ්හා පත්‍යා උපාදාන පත්‍යා භව සසරක් හැදෙන එක. විඳින්න ගිහින් සසරක් හදා ගන්නවා. පොතේ නම් කියන්නේ අනිත්‍ය ආදීනව කියලා නෑ. මට නම් එහෙම තේරෙන්නේ නෑ. ආස්වාදේ කියන්නේ ඒක මමකට ගැනීම සබ දුක්ඛ වශයෙන් අනාගත සසරක් සඳහා හේතු ඉදිරීම තමයි ආදීනවය. එහෙනම් අනාගතය හදන්න නැතුව ඉන්න මොකද වෙන්න ඕන? ආස්වාදයෙන් මිදෙන්න ඕන. හෙවත් නිස්සරණය. නිස්සරණය කොහෙද තියෙන්න ඕන? ඇසේ කනේ නාසයේ දිවේ කයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හාවේදී නැත්නම් ඊර්ෂ්‍යාවේදී ක්‍රෝධයේදී වෛරයේදී ඒ මොහොතට උපදින කාරණාවේ ඒ මොහොත ඇසෙන් නම් වර්තමානයේ ඒ මොහොත කනෙන් නම් වර්තමානයේ අදාළ කාරණේ අදාළ කාරණේ සමග සමගාමීව දැන් සසරේ වඩුවා විසින් වියමන කරපු හැටි ඔබට පේනවද? දැන් ඕක කරන්න ඕන නෑනේ මේක කියලා තියෙන්නේ. මෙන්න මේක දැනගන්න එකට තමයි පෙන්වන්නේ. ස්ත්‍රී හෝ පුරුෂ අන්න ඒක තමයි එතන තේරුම් ගැනීම තමයි ඔය බික්ඛු භාවය කියලා කියන සිවුර නෙමෙයි. අභිඤ්ඤයං අභිඤ්ඤයම් අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. මේ බන්ධනෙන් මිදීම සඳහා නුවණින් දැනගත යුතු දේ දැනගන්නවා. දැකගත යුතු දැක ගන්නවා. දැන් මේක තුන මොකද්ද පෙන්වන්නම ඇත්තේ දැන් එහෙනම්? දුක හේතුව නැති වූ තැන. ඕක තමයි පෙන්වන්නම ඇත්තේ. දැන් මාර්ගය ගන්න වෙනවා. මම කීප වතාවකම මේ මට හම්බ වෙච්ච මේ පදේ කියලා තිබෙනවා ඔබට. යත් අතීතං පහිනන්තං අතීතං නානුසෝචಂತಿ අතීතං නාන් වාගමෙය්‍ය. මොකක්ද ඒ කියන්නේ? ඉස්සර ජීවිතයට යන්න එපා කියලාද? ලංකා ඉතිහාසයේ අතීතයට යන්න එපායි කියලාද? මේ ගැටෙන විට ඔබේ සිතට එන්නා වූ මල අතීතයට රැවටෙන්න එපා කියලාද මේ කියනවා ඇත්තේ? ඒක ගත වූ දෙයක් නම් සිහිනයක් නේද? දැන් ඇයි මේක අරගෙන මේක දෙයක් කොට අරගෙන සසර හදන්නේ? ඒ සසර හදන එකට අල්ලා ගැනීම කියනවා, අතාරින එකට අතහැරීම කියනවා. සසර හදන එකට මඤ්ඤමානෝ කියනවා, හදන්න නැත්නම් අමඤ්ඤමානෝ කියනවා. තේරෙනවද භාවනාවට පාත්‍ර යුතු මධ්‍යස්ථානය සහ භාවනාව? මොනවද මේ සමාජයේ කරන්නේ? කරන්නේ දාන සීල භාවනා සහ සිල්ලොස්සේ තණ්හාව නැත සිබ්බනියක් හදාන සසර හදන එක. මන්දයත් පෘථග්ජන භාවයේ ඔක්කොම කරන්නේ අනාර්ය භූමිය තුල. ආර්ය භාවය තුල මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක ක්‍රියාත්මක වෙන්න ඕන වර්තමාන ස්කන්ධ පංචකය තුල ඇසක තුනලා. එහෙම එකක් නෑ අපි. තථාගතවරු හෙලිකල වදාලා වූ මාර්ගෙන් කොතරම් ඈතට ගිය නොගැඹුරු ප්‍රතිපත්තියක්ද මේ සමාජයේ තියෙන්නේ. ඉතින් ඔහේ යමින් මොනවා හරි කර නිවන් පතනවා. පතන්න නම් පුළුවන් ලැබෙන්නේ නැහැ.
දැන් බලන්න බුදුවරයෙකුට බුද්ධ පුත්‍රයෙකුට ආර්ය පුත්‍රයෙකුට සවන් දීම තුළ ඔබට පෙන්වන්නේ මොනවද කියලා? ලෝකයක් තියනවා ලෝකේ කාමයේ තියනවා කියලාද පෙන්වන්නේ? ඒ වස්තු ඉතින් කාලෙන් කාලට වෙනස් වෙනවා කැඩෙනවා මිදෙනවා. ඒක අනියත බව අනිත්‍ය නෙමෙයි. ඒව ඔස්සේ ඔබේ හදාගත්ත සිතේ තියෙනා වූ තණ්හාව තවදුරටත් පෘථග්ජන පුද්ගලයාගේ වැඩෙනු ඇරුණාම පරණ වෙන්නේ නැහැ. අලුත් වෙනවා. දැන් බාහිර වස්තු ජායති සෝකෝ බාහිර වස්තු ජායති බයං කියලාද පෙන්වන්නේ. අර ඔබ හදාගත්ත අතීතයේ මෙහෙතට එන එක ආවහම ඔබ ඒකට අදාළ තිබෙනා වූ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙනවා. දැන් දැවෙන්නේ තියෙන දෙකකින්ද සිහිනයකට රැවටිලාද? දැවෙනවා යනු එකතු වීමයි. දැවෙනවා යනු මමත්වෙන් ගැනීමයි. දැවෙනවා යනු මගේ ආත්මකට ගැනීමයි. දැවෙනවා යනු පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව වියමනයි. එහෙනම් ආස්වාදයට අහු වුණා, ආදීනවට අහු වෙනවා නිස්සරණයක් නැහැ පෘථග්ජන පුද්ගලයාට. ඔන්න අනුසෝතගාමී යන පැත්තට යන. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයා මේ වියමන ලෙහනවානේ, වියන්නේ නැහනේ. හොඳයි කොහොමද ඒක පෙන්වන්නේ? කතමංච වික්ඛවේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදಂತಿ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. පටිසෝත ගාමිනී පටිපදා. ඔය ඕනේ වචනයක් ගන්න. අනිත් පැත්තට යන්නේ කොහොමද? සංයුත්ත නිකායේ කන්දක වර්ගයෙන් සලආයතන තින් ගන්න. අන්න ඔබ කරන්න ඕන දේ පිළිබඳව ඔබට මේ අභිඤ්ඤයයන් අභිජානාති පරිඤ්ඤයයන් පරිඥානාති කියන නුවණ පහළ වෙලා ඉන්න ඕන. අනේ මේ ලෝකෙත් එක්ක නෙමෙයි අපි මේ ගැටුමක් ඇති කරගෙන ඉන්නේ. මේ විඳවන්නේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි. මේ ඇලෙන්නේ ගැටෙන්නේ තමන් සිතුවිල්ල හදාගත්ත සිතුවිල්ල පරණ දේ එතනට අරගෙන පණ දීම තුළින්. ඒක ගන්නම දෙයක් නෑ, මල දෙයක්. ගත්තොත් අනාගතේ හැදෙනවා, අතෑරියොත් ඔන්න ඔබට තේරෙනවද පස්ස නිරෝධා වේදනා නිරෝධෝ? මේ පස්ස ස්පර්ශය නිරෝධ කරනවා කියන්නේ ඒක අතීතයක් වශයෙන් දැකලා එතෙන්ට එකතු වෙන්න නොවන එක නේද? කවුද මෙතෙන්ට උදව් කරන්නේ? දියුණු කරගත් සතිය ගේන්න ඕන. මෙයාට එකතු නොවෙන්න, මෙයා අපට හදන්නේ අවඩක් කියලා තේරුම් අරගෙන එයාට එකතු නොවෙන්න මෙතෙන්ට සතිය ගේන්න වෙනවා. එතකොට බාහිර ප්‍රසාද ගෝචර රූප තියෙවි, නමුත් අර පස්සට එකතු වෙන්නේ නැත්නම් පස්ස නිරෝධා. එනම් අර රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අර විඳීමක් නැහැ. වේදනා නිරෝධෝ. වේදනා නැත්නම් ඇලීමක් ගැටීමක් නැහැ. වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. තණ්හා නැත්නම් වියමනක් නැහැ. තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. උපාදාන නැත්නම් යලි හට ගන්න ශේෂ වීමක් නැහැ. භව නිරෝධෝ. දැන් වීවද ලෙහෙව්වද? තණ්හා උපාදාන භවීම වියමන හේවත් අවිද්‍යා සංකාරයයි. පස්ස අතහැරියා නම් ඒක ගත්තේ නැත්නම් මල දෙයක් වශයෙන් එකට එකතු. අන්න ඉවසීම කියන්නේ, ක්‍රෝධ නොකිරීම කියන්නේ, වෛර නොකිරීම කියන්නේ, මෛත්‍රිය කියලා කියන්නේ අර පරණ එකට එකතු නොවෙනවට. තේරුණාම සරල නැද්ද? තේරුණාම ස්ත්‍රී පුරුෂ කිහිපයේදී භාගයක් වැදගත් වෙනවද? තේරුණාම භාවනා මධ්‍යස්ථානයේ අතීතයේද, කැලේද, පන්සලද, වර්තමාන ස්කන්ධ පංචකයේද කවුරුවත් කරවන්න ඕනේද? නෑ. ආර්ය මාර්ගයේ භාවනාව කරවන්න බෑ, කරගන්න ඕන. දැන් එකතු කරනවද, අඩු කරනවද? දැන් අනුසෝතගාමීද, පටිසෝතගාමීද? දැන් යන්නේ සසර වෙත නෙමෙයි, බුදුන් වෙත. ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල ඕන එකකදී ඕනේ පස්ස නිරෝධෝ. එකකින් එහෙනම් අතීතයට එකතු වීම නොවීම තුළින් සස්සිසියෙන් වේදනා තණ්හා අතහැරෙනවා. එහෙනම් භව විය වෙන්නේ නැහැ, භවය හැදෙන්නේ නැහැ. භව නිරෝධෝ,
තණ්හා නිරෝධ උපාදාන භව නිරෝධෝ නිබ්බානං. දැන් බුදුන් එතනේද යන්නේ. මිනිසුන් එතකොට අපාය වෙත දිව්‍ය ලෝකයේ වෙත මාර්යා වෙත යනවා අනුසෝතගාමී ප්‍රතිපදාවේ. පටිසෝතගාමී ප්‍රතිපදාව තෝරාගත්තොත් මොහොතක් පාසා මාර්ගයෙන් පස්සේ ඵලෙ නේති. මාර්ගය ගන්න මොහොතක් පාසා මාර්ගය නම් ලෞකිකයි කතා කරන්න පුළුවන් ඵලය ගැන කතා කරන්න බෑ මාර්ගයට අනුතුරුව ඵලය. විද්‍යා විමුක්ති. අවිද්‍යා සංකාරය වෙනට විද්‍යා විමුක්ති. දැන් සෝවාන් පුද්ගලයා ඊට පස්සේ පටිසෝතගාමී කියන එක තේරෙනවද? නැවත නැවතත් ඔහු මාර්ග ඵලලාභී වෙනවා මාර්ගය ගන්නවා කියන එක තේරෙනවද? ධර්මයේ හැසිරෙනවා කියන එක. ඔහුට මේ මල අතීතය ඕන නැහැ. මලකුණක් රහ බලන්න ඕන නැහැ ඒක අතහරින්න ඕන. ඒ වෙනට ඔහුට හම්බ වෙනවා හේතුන්ගෙන් හට නොගත්තා වූ සාන්ත සුන්දර පිහිටි තත්වයක්. ඒ පිහිටි තත්ත්වයටපත් වීමේදී වියමන අතහැරෙනකොට සසරෙන් අත මිදෙනවා නේද? වියන එක නවත්තපුවම තියෙන තත්ත්වයක් හම්බ වෙනවානේ. දැන් ඔබේ අවබෝධය කුමක් වේ යුතුද? මේ වෛරයේදී මෛත්‍රිය කිරීම, ක්‍රෝධයේදී ක්‍රෝධ නොකිරීම, එහෙම කියන කතාවලින් නොකිරීම කියලා කියන එකේ තේරුම මම මේක කරන්නේ නැහැ කියන එක, මම පරිගන්නේ නැහැ කියන එක නෙවෙයි. අර අතීතයේ අයවිදින් තමා මේක කරපන් කියලා මෙහෙවන්නේ ඔබව. ඔබ ඒකට වහල් වෙනවා, යටත් වෙනවා. ඔබේ කය වචන සිත. ඒක පෘථග්ජන භාවයයි. දැන් ඔබට සිහිය තියෙනවා මෙයා මල කෙනෙක්. අතීතම් පහිනන්ත යන්න. ජීවිතේට එකතු වෙන්නේ නැතුව. මට වද දෙන්නේ නැතුව තවත් යන්න කියන තරම් ඔබට ශක්තියක් තියෙන්න වෙනවා. දැන් මේකට එකතු වුණොත් එයාට ආහාර හම්බ වෙනවා. එතකොට සසරට ආහාර. කාම භවයට, රූප භවයට, අරූප භවයට ආහාර සපයනවා. ආහාරය දනීද, ආහාරය හට ගැනීම දනීද තමයි ඉතින් එතකොට. දැන් මෙයාට එකතු වෙන්නේ නැත්නම් පැවැත්මට සාධක දෙන්නේ ආහාර නැති වෙනවනේ. ඉතින් ආහාර හරි වතුර හරි ගහකට දාන්න නැතුව බලන්න මියන්නේ නැද්ද කියලා. නැත්නම් නොදී බලන්න කෙට්ටු වෙන්නේ නැද්ද කියලා. නොදීම තුලින් මොකද වෙන්නේ? පුෂ්ටිමත් බව කෙට්ටු වෙන්න පටන් ගන්නවා. මෙතන කෙට්ටු වෙන්නේ ඔබගේ ගාන කය නෙමෙයි. ලෝභ කය, දේශ කය, මෝහ කය, තණ්හා කය. කාය. කය, තණ්හක්ඛය. පෙරණොද ක්ෂය ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා? වර්තමානයට එන්නා වූ අතීතයට එකතු වී තලු මරණ එක වෙනුවට අතීතයේ අතීත වශයෙන් දැක. ඔන්න දැන් භික්ෂුන් වහන්සේලාගේ ආරණ්‍ය සූත්‍රයෙන් ගත්ත හැකි අතීතං න අනුසෝචಂತಿ. උන්වහන්සේලා ඔකට රැවටෙන්නේ නැහැ ඒක අතහැරලා. න පජප්පන්ති නාගතා. අනාගත බුදුහාමුදුරුවෝ බේරගන්න එනකන් අනාගතයට සසර වියන්නෙත් නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති. ප්‍රසාදයට ගෝචරූපේ ගැටීමෙන් දැන් හම්බ වෙන කරුණාම අර මල දරුවා ගන්නෙ නැහැ. ඒ යාපෙන්ති යැපෙනවා කියන එකේදී උපේක්ෂා සහගතයි. උපාදාන වීමක් නැහැ. පංචස්කන්ධ මට්ටමින් ස්කන්ධ පහටගෙන මේ යනවා. ඉතින් ඇසේ කනේ නාසයේ දිවේ කයේ මැදුම් පිළිවෙත සම්පූර්ණ පුද්ගලයාට පච්චුප්පන්නේන යාපෙන්ති. ඒ නිසා ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක් නැහැ. දැවීමක් නැත. දැවීමම අතීතයයි. බුදුවරු මිනිස්සාට ඔවුන් විසින් හදාගත්ත දුක පෙන්වා දෙමින් ඔවුන්ට මේ අතහරින්න පුළුවන් බව තුම්මේ කිච්ඡං ආතප්පං. ඔබ විසින් මේ අතහැරීමේ කෘත්‍ය ආතප්ප කිච්ච තවන කෘත්‍ය කියන එකනේ. මෙන්න මම කළ දේ, මෙන්න මම ලබපු නිදහස, මෙන්න ඔබ කරන්න ඕන දේ, මෙන්න මෙතෙන්ට ඔබට මම යෝජනා කරනවා. මේකට අහු නොවී ඉන්න පජානාති සිහියක් ගේන්න. නෝනින් දකින්න. සිහිනයක්ය, මල දෙයක්ය, මස්කටුවක්ය කියලා ආදී වශයෙන් සහ එය මල දෙයක් සාරවත් වශයෙන් දැන් එකතු වුණොත් සතර හැදෙනවා නිසායට ඉවසනවා. කන්ති අක්කෝදේන කියන පද පාවිච්චි කරන්නේ ඔය නොකරනවට ඇරුණාම අර ළමයින්ට උගන්වන්න එකේ තරහ ගන්න හොඳ නැහැ කියන වචනෙන් ඕක කරෙන්නේ නැහැ. දැන් පාරට වැටිලාද යන්නේ? දැන් මොන ගාමීද? පටිසෝතගාමී. ආරි මාර්ගයේ. දැන් වියනවද? නෑ, වියමන ලෙහාගෙන යනවා. පෘථග්ජන පුද්ගලයා ලෝභ දේශ මොහ රැස් කරමින් සතර වියනවා පවපින ධානය ඔස්සේ. ඔහු අනුසෝතගාමී.
දැන් මේ අතීතයට මුලා වෙන්නේ නැති වෙන්න අතීතයේ අතහරින්න වර්තමාන මොහොත සිහිය ගන්නවා. එබැවින් ඒ මොහොතේ ඇහි කනේ නාසයේ අතීතයේ අතහැරීම පස්ස නිරෝධයයි. දැන් නැත්නම් ඒ නිරෝධ වුණා නම් ඒ වේදනා තණ්හා මොකක්වත් නැහැනේ වර්තමාන මොහොත හේතුඵලයක් වශයෙන් ඉවර වෙයි. පටිපදා මජ්ක්‍ධිමා පටිපදා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. දැන් ඉතින් අවුරුදු 80ක් 90ක් ගින් ඕක තේරුම් ගත්තම හදන්න වෙලාවක් තියනවද? නෑ අර අතීතයෙන් එන එකට අහු වෙලා පරිලාහ නිරයක් වගේ දැවෙනවා. 20න් 25න් තේරුම් ගත්තොත් දැන් හදාගත්ත ටික හැදෙනකොට අවුරුදු 30 35ක් යනකොට නිවිලා ඉන්න බැරිද? දැන් මේක ගන්නවට නේද මම කියන්නේ ජීවිතේට ධර්මය ගන්න කියලා. දැන් ආර්ය පුද්ගලයාගේ නිවෙන්න කාරණා ටිකක් තියෙනවා. ඊතා ඉක්මනින් Tamanට මේක ඕන නම් මේ සැනසීම ඉක්මන් වෙලා සතිය පාවිච්චි කරලා දවස් 7කින් හරි අවුරුදු 7කින් ආත්ම 7කින් නැතුව නිවා ගන්න. බුදුන් වහන්සේ වදාරන්නේ ආත්ම 7කින් දුක් කෙලවර කරනවා කියලා අපිට තමයි ඒක লীලා තියෙන රත්න සූත්‍රයේ ආත්ම 8ක් උපදින්නේ නැහැ කියලා. ඉහාත්ම වශයෙන්ම මේ ජීවිතේදීම දුක් කෙලවර කරගන්නේ කියලානේ තියෙන්නේ. ඉතින් අරවැය අර කියන කතාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕන. අදාළ කරුණ තේරුම් ගැනීමට අවශ්‍ය ශ්‍රවණීය සද්ධර්ම ශ්‍රවණයයි. එබඳු අයගේ අතුරු කල්යාණ මිත්‍ර සේවනයයි. අනතුරුව මෙන්න මේ මාර්ගය ගන්න එකට කියනවා මේ මොහොතට මේකට අහු වෙන්නේ නැතුවට කියනවා යෝනිසෝ මනසිකාරය. අහු වෙනවට පස්සපච්චය වේදනා නම් අයෝනිසෝ මනසිකාරය පස්ස නිරෝධන යෝනිසෝ. නැවත නැවතත් මේ ප්‍රතිපදාව වැසෙන් කරට යන එක ධම්මාන ධම්ම ප්‍රතිපදාවයි. අනුගමනය කරලා බලන්න ඔබේ බර හිස් වෙනවද කියලා. ඒ වෙනුවට ඔබට කලබලයට පත් වෙන්නේ නැති බාර ගන්න නැති සංසුන් තැනක් ලැබෙනවද කියලා. අදාළ කරුණු ඉහාත්ම වශයෙන් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ බුදුන් වහන්සේ වෙත යන්නට බුදුන් වහන්සේගේ ධම්මකාය ස්පර්ශ කරන්නට ඔබට මේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විසුරුවා හැරීම සඳහා ගොතටුව නවනගරයේ ආසිරි පෙදෙසේ අංක 863 ඉරක් 6හි පදිංචි සුධර්මා කුමාරි හාමි ඒකනායක මහත්මිය විසින් සදැහැති දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය මහිමෙන් නොවැම්බර් මාස 23 වෙනි දිනට ජන්මදිනය දෙන්නා වූ සුධර්මා කුමාරි හාමි ඒකනායක මහත්මිය දුක් නිරෝගී සුවපත් භාවයත් නිමක් නොවන මේ සංසාර භවයෙන් එතර ඉක්මන් භවයකදී මේ ජීවිතයේදීම නිර්වාණ අවබෝධයට හේතු වේවා සහ මගෙන් සුබ උපන් දිනයක් වේවා. ඇයි මේක ලියන්නේ නැත්තේ මේ? අපෙන් හරි මේ වචනේ කියවා ගන්නකො. ඒ දවසට උපන් දිනේට ධර්ම දානයක් දෙන්න සුබ උපන් දිනයක් ධර්මයේ පැත්තෙන් ප්‍රාර්ථනා කරව ගන්නනේ. ස්වයං පුරුෂයා වන ටී.එම්. සිරිල් මහතාගේ ඔක්තෝබර් මාස 15 වෙනිදා දින ජන්මදිනය වෙනුවෙන් හා දියණිය වන නීතිඥ ප්‍රභාසී දිනෙල්කා තෙන්නකෝන් මහත්මියගේ ඔක්තෝබර් මාස 17 වන දිනට යෙදුන ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිරජීවනීය ලැබේවා. ඔවුන්ටත් ගත වුණාත්කමක් නැහැ. මේක හොඳ දානයක්, උපන් දින ධර්ම දානයක් කරන්න ඕන වැඩක්. කුමාරී ඒකනායක මහත්මියගේ පරලෝ සැපත් මෑණියන් වන ප්‍රේමාවතී කුමාරි හාමි මෑණියන්ටද මහින්ද ඒකනායක පියාණන්ටද එස්.බී. ඒකනායක ලොකු අයියාටද සී.බී. ඒකනායක මල්ලීටද දායකත්වය දරූ අයගේ පවුලේ මියගිය ඥාතීන්ද පින් ලබාගත හැකි ස්ථානවල ඉපදී ඇත්නම් මේ පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. ටී.එම්. සිරිල් මහතාගේ මියගිය දෙමව්පියන් වන නන්දාවතී රණවීර මෑණියන්ටද ටී.එම්. ධනසිරි පියාණන්ටද ටී.එම්. නිමලාවතී සහෝදරියටද එම පවුලේ මියගිය ඥාතීන්ද කැමැතිනම් අනුමෝදන් වෙත්වා. අපත්‍ය අදාළ ගිරිතරේ ධර්ම විජයාරාමාධිපතිව වැඩ විසූ ලියන්ගස්වත් වගුරේ දේවානන්ද හිමිපාණන් වහන්සේට නිවන් සුවත් වේවා. ජාතික ඉතිරීම බැංකුවේ ප්‍රධානීන් ඇතුළු වර්තමාන සේවක මණ්ඩලයට විශ්‍රාමගිය සේවක මණ්ඩලයට නිදුක් නිරෝගී භාවය සහ චිරජීවනීය ප්‍රාර්ථනා සේවා. මෙම ධර්ම දේශනාව සිදු කරන ලබන්නා වූ ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිරජීවනීය ලැබේවා. දායකත්ව දරුවාගේ පවුලේ දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරයන්ගේ පවුලේ උදවියත් නෑදෑහිත මිත්‍රාදීන් අසල්වාසීන් ලක්වාසී ලෝකවාසී සියල්ලෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. කොවිඩ්-19 වසංගතයෙන් ලෝකයෙන් කොවිඩ්-19 වසංගතයේ ලෝකයෙන්ම දුර වේවා. සෙමට සිත සැලසේවා. පැතුම් සාර්ථකයි. අනුග්‍රහක දැක්වූ ඔබට සහ ධර්ම ශ්‍රවණය කළ හැමටත් මේ කියන්නා වූ දහම් කරුණ වර්තමාන මොහොතේ අනුගැනීම තුළින් පටිසෝතගාමී වී ඉහාත්ම වශයෙන්ම
බුදුන් වෙත යන මං පෑදේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්හිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං